ඒ කියන්නේ අන්තිම ත්‍රිකෝණයට දාපුවාම ඒ ඊ දන EF කියන්නේ EF. දැන් පුතේ මෙයා A කියන එක මෙතනින් දාන්න. A ඊට මේ තුنين ආන්සර් කරපුවාම එනවා AB ධන BC ධන CD ධන DE කියන්නේ EF නේ. එහෙනම් දෛශික පහක සාම්ප්‍රයුක්තය අපිට හොයන්න පුළුවන්. එයා ෂඩාශ්‍රයක අනුපිළිගත් පාදවල විශාලත්ව හා දිශාතින් පෙන්වන්න පුළුවන් නම් එයාගේ හයවෙනි පාදයේ විශාලත්වය හා දිශාවෙන් කාල ලබා දෙනවද? සාම්ප්‍රයුක්තය ලබා දෙයි. right? තනියම සාධනය කරපු කට්ටිය මට කියන්න බෑන්. තනියම සාධනය කරපු කට්ටිය අත උස්සන්න බෑන්. මේක තනියම සාධනය කරපු කට්ටිය අත උස්සන්න බෑන්. 1යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 10යි 10යි වගේ හරි නේද? right. හොඳයි. දැන් පුතේ ඔය තිබ්බේ දැන් දෛශික අපි දැන් 3ක් ආව 3න් 2න් 3ට ආව 3න් 4ට ආව 4න් 5ට ආව 5න් පස්සේ දැන් මේක 6කුත් එකතු ගන්න පුළුවන්. දැන් දෛශික 6ක් තිබ්බොත් පාද 7ක් තියෙන බහුවස්ත්‍රයක් පාවිච්චි කරලා අනිපිරින්ගත් පාදවල පාද 6කින් පින්නුවොත් 7 වෙනි පාදයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්තය දෙනවා. දෛශික 8ක් ගත්තොත් දෛශික 7ක් ගත්තොත් පාද 8ක් තියෙන බහුවස්ත්‍රයක් ගන්නවා. ඒ නිසා දැන් මේක අපිට දිගට මේක ගෙහැකිනේ. ඒ නිසා දැන් මොකද කරන්නේ? මෙයා මේක ක්‍රමයක් විසඳ ගන්න. ඒ කියන්නේ දෛශික ගොඩාක් තිබ්බොත් එහෙනම් අපි දැන් පාද ගොඩක් තියෙන රූප වලට අපි කියන්නේ බහුවස්ත්‍ර කියලා කියන්නේ. ඒ නිසා අපි කියනවා දෛශික n ගාණක් තියෙනවා. දෛශික n ගණනක් තියෙනවා. දෛශික n ගණනක් තියෙනවා මෙන්න මෙහෙම. එකක් මේ තියෙන තව 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 එකක්. ඔයගේ දෛශික n ගාණක් තියෙනවා. එතකොට මේ තියෙනවා දෛශික n ගණනක්. දෛශික n ගණනක් තියෙනවා. දෛශික n ගණනක් තියෙනකොට මේ දෛශික n ගණන දැන් දෛශික 5ක් තිබ්බනම් ගත්තේ 6 එකක්නේ. දෙකක් දෛශික 2ක් තිබ්බොත් ත්‍රිකෝණ කියන්නේ පාද 3යි. දෛශික 3ක් තිබ්බොත් ගත්තේ පාද 4ක චතුරස්‍රයක්. දෛශික 4ක් ගත්තොත් පාද 5ක් එකක් වැඩි වෙලා අපි ගන්න. එතකොට මේ දෛශික n ගාණක් තියෙනවා නම් මේ දෛශික n ගාණ පාද n ධන 1 ගණනක් ඇති බහුවස්ත්‍රයක පාදවල විශාලත්ව හා දිශාති නිරූපණය කරොත් n ධන 1 වන පාදයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්තය ලබා දෙනවා. ඒක තමයි කියන්නේ. එතකොට මේ දෛශික n ගාණක් තිබ්බොත් අපි මොකද කරන්නේ? මෙයා මෙන්න මේ වගේ එකක් මේ තව එකක් මේ තව එකක් මේ තව එකක් මේ තව එකක් මෙහෙම තිබ්බොත් එහෙම එන්න මේ මාව කියන්නේ. එතකොට මේ තියෙන A B C D E F G කියන්නකො. දැන් මේක තමයි අනිත් පාද. මම ගොඩාක් අනිත් කොට n ධන එක ගානක් අඳින්න බෑ. මොකද ඒක රූප ඉත නැහැ නේ අපිට.
මෙන්න මේක තමයි අපේ සම්ප්‍රයුක්තය දෙය. එතකොට මේ තියෙන්නේ n ධන 1 වන පාද. n ධන 1 වන පාද. දැන් මේකේ AB දෛශිකය. ධන BC දෛශිකය. ධන CD දෛශිකය. DE දෛශිකය. EF දෛශිකය. ධන FG දෛශිකය. සමානයි AG දෛශිකය. එතකොට දෛශික n ගානක් තියෙනවා නම් පාද n ධන 1 ගානක් තියෙන බහුවශ්‍රයක පාදවල විශාලත්ව හා දිශාතින් මේ දෛශික නිරූපණය කරොත් මෙයා සම්ප්‍රයුක්තය ලැබෙනවා n ධන 1 වන පාදේ. මේක අපි කියනවා දෛශික බහුවශ්‍ර ක්‍රමය කියලා කියනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි අපිට මුලින් නම් ඔය ආවේ. ලියන්න පුතේ ඡේදයක්. කියන්නේ තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා පළවෙනි තරුව. දෛශික දෙකක සම්ප්‍රයුක්තය. පළවෙනි තරුව. දෛශික දෙකක සම්ප්‍රයුක්තය. දෛශික ත්‍රිකෝණ ප්‍රමේය. තුන්වන පාදේ. විශාලත්වය හා දිශාවෙන් ලැබුණු. දෙවෙනි තරුව. දෛශික තුනක සම්ප්‍රයුක්තය. චතුරස්‍රයක. හතරවන පාදේ. හතරවන පාදේ. විශාලත්වය හා දිශාවෙන් ලැබුණු. දෛශික ඊළඟ තරුව. දෛශික පහක සම්ප්‍රයුක්තය. දෛශික පහක් සම්ප්‍රයුක්තය. පංචාශ්‍රයක. දෛශික හතරක සම්ප්‍රයුක්තය නේ පුතේ. දෛශික හතරක සම්ප්‍රයුක්තය. දෛශික හතරක සම්ප්‍රයුක්තය. පංචාශ්‍රයක පස්වන පාදේ. විශාලත්වය හා දිශාවෙන් ලැබෙන. ඊළඟ තරුව. දෛශික පහක සම්ප්‍රයුක්තය. දෛශික පහක සම්ප්‍රයුක්තය. ෂඩාශ්‍රයක. ෂඩාශ්‍රයක.
ෂඩශ්‍රයක හයන පාදී විශාලත්වය හා දිශාවේ ලැබුණු ඊළඟ තරු එනම් දෛශික එන් ගණනක සම්ප්‍රයුක්තය දෛශික සිම්පල් එන් ගණනක සම්ප්‍රයුක්තය බහුවශ්‍රයික එන් ධන එක වන පාදේ එන් ධන එක වන පාදේ විශාලත්වය හා දිශාවේ ලැබිය යුතුය ලැබිය යුතුය මෙය දෛශික බහුවශ්‍ර ප්‍රමේය නම් වේ මෙය දෛශික බහුවශ්‍ර ප්‍රමේය නම් වේ දැලියරපති අනුමාත්‍රකාව දෛශික බහුවශ්‍ර ප්‍රමේය දෛශික බහුවශ්‍ර ප්‍රමේය දෛශික බහුවශ්‍ර ප්‍රමේය ඒ අර්ථයේදී දී ඇති දෛශික සිම්පල් එන් ගණනක් දී ඇති දෛශික සිම්පල් එන් ගණනක් දී ඇති දෛශික සිම්පල් එන් ගණනක් පාද n ධන 1 n ධන 1 සිම්පල් n ධන 1 පාද ගණනක් ඇති පාද ගණනක් ඇති බහුවශ්‍රය පාද ඔස්සේ විශාලත්වයේ හා දිශාවේ නිරූපණය කළහොත් එහි n ධන 1 වන පාදේ n ධන 1 වන පාදේ
විශාලත්වය හා දිශාව n ධන එකවන පාදයේ විශාලත්වය හා දිශාව संप्रयुक्त दैशिके लැබේ. संप्रयुक्त दैशिके लැබේ. කියලා මෙන්න පුතේ රූප සරයන් ඉඳලා ගන්න බාන්නේ. හරිද? දැන් පුතේ මේ ප්‍රමේය පාවිච්චි කරලා අපිට දෛශික ඕනෑම ගානක්, ඒ කියන්නේ දෛශික 2ක් 3ක් 4ක් 5ක් ඕනෑම ගානක සම්ප්‍රයුක්තය හා දිශාව මේකෙන් හොයන්න පුළුවන් නේ. ලියන්න යටින් වාක්‍යයක්. එනම් ඉහත දෛශික බහුවස්ත්‍ර ප්‍රමේය භාවිතා කර ඉහත දෛශික බහුවස්ත්‍ර ප්‍රමේය භාවිතා කර දෛශික එකකට වඩා වැඩි වේ ඕනෑම අවස්ථාවක
ඒ සම්ප්‍රයුක්තය හා දිශාව. සම්ප්‍රයුක්තය හා දිශාව. සෙවිය හැක. right? ඕක තමයි අපිට ප්‍රධාන වශයෙන් දෛශික වල තිබ්බේ අපිට. මේක තව පොඩි කොටසක් පැහැදිලි කිරීමක් මම කරනවා. දැන් අපි දෛශික සමාන්ත්‍රාශ්‍ර ක්‍රමයක් කියලා එකක් කියන ගත්තානේ. දෛශික සමාන්ත්‍රාශ්‍ර ක්‍රමයේ කිව්වේ අපි දී ඇති දෛශික දෙකක් සමාන්ත්‍රාශ්‍රයක බද්ධපාද මගින් නිරූපණය කරොත් එයාගේ සම්ප්‍රයුක්තය හා දිශාව එයාගේ විකර්ණීය විශාලත්වයෙන් හා දිශාවෙන් දෙනවා කියලානේ. දැන් ওই දෛශික සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය අපේ දෛශික ත්‍රිකෝණාකාර ප්‍රමේය පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. දැන් ඕක ප්‍රමේය කිව්වේ දෛශික සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය කිව්වේ දැන් මේ තියෙන දෛශික දෙක නම් මේ තියෙන P මේ තියෙන Q නම් මේ දෙකේ සම්ප්‍රයුක්තය අපිට ලැබුණේ මේ දෛශික දෙක බද්ධපාද වශයෙන් පිටි සමාන්ත්‍රාශ්‍රික මානය කරොත් මෙයාගේ විශාලත්වය හා දිශාවෙන් විකර්ණීය විශාලත්වය හා දිශාවෙන් දෛශිකය ලැබෙනවා මේ සම්ප්‍රයුක්ත දෛශිකය ලැබෙනවා කියලානේ. එතකොට දැන් මෙයා අපිට දෛශිකාකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මෙම දෛශික සමාන්තරාශ්‍ර දෛශික සමාන්තරාශ්‍ර ප්‍රමේය දෛශික ආකරණය ඉදිරිපත් කළ හැක. ඒ කියන්නේ දැන් මේ තියෙන මෙයා සමාන්තරාශ්‍ර න. දැන් මෙයා මෙහෙමනේ මේ අපි ගත්තේ. මෙහාට P මෙහාට Q මෙහාට R. දැන් පුතේ මෙයා A මෙයා B මෙයා C මෙයා D මේ පාදේ Q නම් පුතේ මෙන්න මේ පාදෙත් Q නේද? මේ පාදේ P නම් මේ පාදෙත් P නේ. ඒ නිසා දැන් අපි ABC ත්‍රිකෝණයෙන් ගත්තොත් ABC ත්‍රිකෝණයෙන් යන්න පුළුවන් AB දෛශිකයේ ධන BC දෛශිකය. AB දෛශිකයේ ධන BC දෛශිකය. කියන්නේ AC දෛශිකය නේද? AB කියන්නේ P නේ. BC කියන්නේ Q. එහෙනම් P දෛශික ආකාරයෙන් ලියන්න. P ධන Q කියන්නේ R. මේ උඩ ත්‍රිකෝණයෙන් ගන්නත් පුළුවන්. ADC ත්‍රිකෝණයෙන් ගත්තොත් AD DC DC කියන්නේ AC AD කියන්නේ Q DC කියන්නේ P AC කියන්නේ R. මේක අනිත් පැත්තට ගත්තා. මේ දෙකෙන්ම ලැබෙන එකම ප්‍රතිඵලය නේද? එතකොට මෙන්න මේ දෛශික ත්‍රිකෝණ ප්‍රමේයයෙන් කිව්ව එක දෛශික සමාන්තරාශ්‍රයෙන් කිව්ව එක මේ කියලා තියෙන්නේ R දෛශිකයේ කියන්නේ P ධන Q නේද? එහෙනම් අපිට දැන් දෛශික සමාන්තරාශ්‍ර ප්‍රමේයයෙන් කියලා තියෙන්නේ දෛශික ත්‍රිකෝණ ප්‍රමේයම නේද? දැන් එතන අපි ගණිතමේ ගණනය කිරීම සඳහා ගන්නකොට මේ අංකන මේ දෛශික අංකන භාවිතා කරන්න බෑනේ. ඒකනේ අපි ගත්තේ r වර්ග සමාන p වර්ග ධන q වර්ග ධන 2p cos θ කියලා. ඒකට අපිට සාමාන්‍ය ගණිතෙන් ගිය හැකියි. දෛශික අංකනේ පාවිච්චි කරන කියපුවාමත් මේකම තමයි කියලා දෙනවා. මේකෙන් අපිට ගණනය කිරීම කරන්න බෑ. දැන් p ධන q කියලා r කියලා එකතු කරන්න පුළුවන්ද? අපි කලින් ප්‍රමේය හැටියට
දැන් p වලගේ 8 නම් q වලගේ 6 නම් r කියන්නේ 8 ධන 6 නෙමෙයිනේ. මේ තියෙන දෛශික අංකණය. ඒ කියන්නේ එකතු කරන්න බෑ මෙහෙම තිබ්බට. මේකේ විකර්ණ විශාලත්වය හා දිශාවෙන් තමයි අපිට සම්ප්‍රේක්ෂය දුන්නේ. එතකොට දෛශික සමාන්තරාශ්‍ර ප්‍රවේග කරේ අපි සංඛ්‍යාත්මකව ගණනය කරන්න පුළුවන් වුණා. අයාර මේ සූත්‍ර තිබෙ නිසා. දෛශික අංකණය ගණනය කරන්න බෑ. දෛශික අංකණය ලියන්න විතරයි පුළුවන්. ලියන්නේ යටි වාක්‍යයක් වෙන මෙහෙම. ලියන මාතෘකාව දෛශික සමාන්තරාශ්‍ර ප්‍රවේග. දෛශික සමාන්තරාශ්‍ර ප්‍රවේග. දෛශික සමාන්තරාශ්‍ර ප්‍රවේග. ලියන්නේ මුල් කොටසේදී අධ්‍යයනය කළ මුල් කොටසේදී අධ්‍යයනය කළ දෛශික සමාන්තරාශ්‍ර ප්‍රමේය. දෛශික සමාන්තරාශ්‍ර ප්‍රමේය. දෛශික අංකනය ආකාරය. දෛශික අංකනය ආකාරය ඉදිරිපත් කර හැක. ඉදිරිපත් කළ හැක. පළෑරුලියන. එනම් දී ඇති දෛශික දෙක දී ඇති එකිනෙකට ආන්ත දෛශික දෙකක්. එනම් දී ඇති එකිනෙකට ආනත දෛශික දෙකක් සමාන්තරාශ්‍රයක බද්ධ පාද මගින් නිරූපණය කළහොත් එහි විකර්ණයේ විශාලත්වය හා දිශාව එහි විකර්ණයේ විශාලත්වය හා දිශාව ලැබෙන්නේ සංප්‍රයුක්ත දෛශිකය. සංප්‍රයුක්ත දෛශිකය. සංප්‍රයුක්ත දෛශිකය. කියලා පුතේ මෙයා ફોකස් කරගෙන ඇදලා වාක්‍ය ලියලා මේක ඇදලා මේ ටිකත් මෙහෙම ගන්න.
ඉවරද? ඉවර කට්ටිය අත උස්සන්න. කෙනෙක් ඉවරයි කිව්වා. විනාඩි දෙන්න අයියලා. අයියා විනාඩි 4න් 5න් දෙන්න. අර හරියට ගන්න. පුතේ යටින් ලියන්න මෙන්න මෙහෙම. එනම් දෛශික සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය. එනම් දෛශික සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය. එනම් දෛශික සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය. සමාන්තරාශ්‍ර ත්‍රිකෝණ දෙකකට වෙන් කළ විට ලැබෙන්නේ දෛශික ත්‍රිකෝණ දෙකකි. දෛශික ත්‍රිකෝණ දෙකකි. දෛශික ත්‍රිකෝණ දෙකකි. right. දැන් පුතේ ඕකේ අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්නත් පුළුවන්. දැන් ওই දෛශික සමාන්ත්‍රාශ්‍ර ප්‍රමේය මේ පැත්තට p නම් මේ පැත්තට q නම් මේකෙන් ආවේ r නේ r සමාන මේ p ධන q නේ right මෙයාගේ මෙන්න මේකෙන් ඉන්නේ මොකක්ද මෙන්න මේ විකාර මේ පැත්තට q මේ පැත්තට p මේ පැත්තට q නම් මෙන්න මෙයාගෙන් ලැබෙන්නේ මොකක්ද කියලා දුන්නා A B C D දැන් අපිට පුතේ මෙන්න මෙහෙම ගන්න